ගිය සතියේ අපි බැලුවා කලින් වීඩියෝ එකේදී අපි බැලුවා ඕකුර කොහොමද ශබ්ද නැගෙන්නේ කියලා. විශ්වාස කරනවා ඒක බලා ගන්න ඇති කියලා. දැන් අන්තිම අකුර අපි ගමු U එක. මේ U එක කොහොමද ශබ්ද නැගෙන්නේ? මේක තමයි vowels වල අන්තිම අකුර. එතකොට මේ U එකේ මොනවාද සිංහල ශබ්ද ටික කියන එක අපි දැන් බලමු. මේ ටික ඉගෙන ගත්තා කියලා කියන්නේ ඉතින් ඉංග්‍රීසි ලියන්න කියන්න සරල සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙනවා. කාගෙන්වත් අහන්න ඕනේ මේ මොකද්ද අර මොකද්ද අර කොහොමද ලියන්නේ මේක කොහොමද ලියන්නේ මොකුත් ඕනේ නැහැ. Tamanට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේක චුට්ටක් මහන්සි වෙලා පාඩම් කරගත්තොත් මේක මේ ලොකු දෙයක් නෙමෙයි. හරි. ඔන්න අපි බලමු මේ U එක. U එක ගත්තාම U එක ශබ්ද වෙනවා කියලා. ඌ කියලා. ඌ ඊ ඌ ඒ වගේම ඌ කියලා ශබ්ද වෙන ඊ එක ඇතුලේ තියෙද්දි ඉව් වගේ වචනයක් තමයි මෙතන ඉව් කියලාත් ශබ්ද වෙනවා. ඉව් කියන්නේ මේ යූ කියන එකම තමයි ඉව් කියලා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. පළවෙනි ආකාරය තමයි පළවෙනියට මෙයා පෙන්නන මූණ තමයි මේ කියලා කියන්නේ. U එක වචන එක මැද මුල අග කොහේ තිබ්බත් මේක විදියට ශබ්ද වෙන්න පුළුවන්. රයිට්. එතකොට මේ nut, mud, jump කියන වචන ගත්තොත් nut කියන එක ගත්තොත් nut එක බුරුල් වෙලා. රයිට්. ඒ කියන්නේ nut එක බුරුල් කරලා බලනවා කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. රයිට්. නට් කියන එක අරගෙන ඔන්න නට් එක බුරුල් කරා ඊට පස්සේ ඇතුළ බැලුවා ඇතුළ බලනකොට තියෙනවා n එක කියලා තියෙනවා රයිට් u එක වෙනවා මේ තියෙන්නේ මේක තමයි පොදු න්‍යාය එතකොට වෙද්දී t එක at වෙනවා එතකොට ශබ්ද කරලා බලන්න පුතා නිකන් තනියෙන් ඉද්දි න වෙද්දී මේක at වෙනවා එතකොට නට් වෙනවා රයිට් මේක මඩ් වෙද්දි මේක ජම්ප් වෙනවා මේ දෙකත් බලන්න මේ කොහොමද මේක කරන්නේ කියලා. ඔයාලා මේ නට් එක අපි බලපු විදියට මඩ් එකයි ජම්ප් එකයි දෙකත් බලන්න. වචනික කොහේ හරි තැනක U තියෙනවා නම් ඒක මේ ඌ විදියට ශබ්ද වෙන්නත් පුළුවන්. U කොහේ හරි තියෙනවා නම් ඒක ඌ විදියට ශබ්ද වෙන්නත් පුළුවන්. ඒ වගේ වචන කීපයක් තමයි මේ මෙතන තියෙන්නේ. bull, sugar, full කියන වචන. දැන් අපි ගමු bull කියන වචනේ ගමුකෝ. bull කියන එක ගත්තොත් B එක අල් බයන්න වෙනවා. හල් බයන්න වෙනවා B එක. B එක හල් බයන්න වෙද්දී U එක ඌ වෙනවා. right? U එක ඌ වෙනවා. L දෙකම අල් වෙනවා. එතකොට අල් බයන්නයි උයන්නයි බූ වෙනවා. බූ වෙද්දී මේ අල්ලයනු දෙක මේක විතර ටිකක් බර අල්ලයන්නක් හැදෙනවා. බුල් කියලා කියනවා. රයිට්. බුල් කියලා කියනවා. බුල් කියන්නේ බුල් කියලා කියනවා. මේ දෙක මේක විතර එකක් වෙනවා. බුල් කියලා කියනවා. ඒ විදිහට sugar කියන එකයි full කියන එකයි දැන් ලියන්න බලන්න. U කියන එක සාමාන්‍යයෙන් ලියනකොට දැන් ඉස්සෙල්ලා ඌනේ අපි කිව්වේ. එතකොට ඌ කියනවා වගේම ඌ කියලා ශබ්ද කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඇදිලා. දැන් ඌ කියලා කියනකොට සාමාන්‍යයෙන් භාවිතා කරන වචනත් වලට ටිකක් ළඟපාතින්මයි මේ ඌ කියන භාවිතා කරන වචනත් සාමාන්‍යයෙන් යන්නේ. අපි මෙහෙම හිතමුකෝ. blue කියලා වචනයක් ගත්තොත් නිල් පාට BLUE blue එතකොට මේක කොහොමද ශබ්ද වෙන්නේ blue කියන වචනේ. මේ blue කියන වචනේ ඔන්න අපි ගත්තොත් B එක හල් බයන්න වෙනවා. වෙනවා. L එක හල් අයන්න වෙනවා. U එක ඌ වෙද්දී E එක ඊම වෙනවා. right. එතකොට මේක නිකන් බැලුවම L U E. එතකොට මේ දෙක එකතු කරා පේනවද මොකක්ද උනේ කියලා? බ්ල් ඌ
blue blue bluey වගේ වචනයක්. එතකොට මේ bluey කියන එකේ e එක ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. ඒක ලොප් වෙනවා. එතකොට මේක blue කියන එක තමයි මේ blue කියලා ප්‍රොනවුන්සියේෂන් වෙන්නේ. right. ඒ විදිහට ඔයාලා බලන්න මේ blue වගේ glue වගේ වචන තව blue glue ඒ වගේ වචන තව ලියන්න බලන්න 5ක් විතර. ඒක තමයි අසයින්මන්ට් එක. වචන 5ක් විතර ලියලා බලන්න කොහොමද ලියලා වචනේ කපලා ඇතුළ බලලා කියන්නේ. ඊළඟ එක තමයි මේ ui කියන එක u කියන එක ui කියලා ශබ්ද වෙනවා. ui කියලා ශබ්ද වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වචනයක් බලන්නකෝ. ruin කියලා. මේ ruin කියලා කියන්නේ විනාශ වෙනවා. නිකන් විනාශ මුඛයට යනවා. නිකන් ඒ වගේ නිකන් නැති වෙනවා. දිරනවා වගේ වචනයක් තමයි මේ ruin කියලා කියන්නේ. එතකොට මේ ruin කියලා කියනකොට මේ u එක ශබ්ද වෙන්නේ ui කියලා. මේ u එක ශබ්ද වෙන්නේ ui කියලා. right. එතකොට මේ ui කියලා ශබ්ද වෙන්නේ කොහොමද කියලා මම කියන්නද? මේ r එක මේ තියෙන ui මම මේ ඉංග්‍රීසි වලුත් ලිව්වේ ඔයාලට පොඩ්ඩක් ඒක අඳුරගන්න ui. එතකොට r එක r වෙද්දි u එක පුතා e වෙනවා. i එක e වෙද්දි n එක වෙනවා. right. එතකොට මෙතනදී මේ අකුර ලොප් වෙනවා. ලොප් වෙන්නේ මොකද? මෙතන මේකේ ඉයන්නක් තියෙන නිසා. right. එතකොට රු වෙද්දි මේ ඉයන්න මෙතනට ඇවිල්ලා මේ අල්ලා යන්න මෙතනට එනවා. ruin කියලා හැදෙනවා. right. ඒ විදිහට මේ කොහේ හරි u එක තියෙද්දි ඒක ui වෙන්නත් පුළුවන්. දැන් ඉස්සෙල්ලා කියලා දුන්න ආකාර කීපේ වෙන්නත් පුළුවන්. මේ ui කියලා වෙන්නත් පුළුවන්. මේ i එක n එක වගේ වචනයක් අගට එනවා නම් සාමාන්‍යයෙන් ruin කියන එක වගේ වචනයක් අගට එනවා නම් ඒක ගොඩාක් වෙලාවට e කියන එක තමයි ඒකේ අර්ථය වෙන්නේ. හරි. ඔන්න දැන් මෙතන ui කියන එකට මම තව උදාහරණ කීපයක් කියන්නම්. ඒව තමයි මේ sweet, suicide වගේ වචන. ඒ වගේත් මේ u එකේ අර්ථය එන්නේ ui කියලා. right. අන්න ඒ විදිහට ඔයාලත් තව කීපයක් suicide, ruin, sweet ඒ වගේ වචන කීපයක් තව ඔයාලත් ලියන්න. u අකුර තවත් වචනයක මෙන්න මෙහෙම මැද තියෙනවා. එතකොට ඒකේ තේරුම එනවා උවේ කියලා තේරුමක් එනවා. උවේ. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා මේ උවේ කියන්නේ මොකද්ද? මේ ඌ මදිවට තව ඒකකුත් තියනවා කියලා. උවේ. එතකොට දැන් අපි ඒකට වචනයක් ගමු fuel කියන වචනේ. fuel කියන වචනේ. fuel කියලාත් කියනවා සමහරව. fuel උනාට මේක pronunciation වලදී හරියටම fuel කියලා තමයි pronunciation වෙන්නේ. pronounce වෙන්නේ. එතකොට මේ fuel කියන වචනේ f එකේ ශබ්දය f කියලා ගන්නවා. u එකේ උවේ e එකේ a කියලා ගද්දි l එකේ l කියලා ගන්නවා. එතකොට මේ a දෙකක් තියෙන නිසා මේක ගොඩක් වෙලාවට ලොප් වෙනවා. මොකද ඒ අකුරේ අවශ්‍යතාවයක් නැහැ මෙතන. right. එතකොට f u a fu u a l කියලා ලියන්න පුළුවන්. එතකොට fu එතකොට f එකයි u එකයි fu වෙනවා. fuel කියලා එනවා. එතකොට fuel කියලා කියනකොට සාමාන්‍ය fuel කියන්නේ ඉන්ධන. fuel කියන වචනේ සාමාන්‍ය fuel කියන එක fuel කියලා කියන්නේ fuel කියන්නේ fuel කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ fuel. මේ වචනේ පොඩ්ඩක් ශබ්දේ අඩුවෙන් තමයි මේ අකුර කියවෙන්නේ. අපිට කියනවා මෙහෙම වචනයක් දීලා මේක පොඩ්ඩක් ප්‍රොනවුන්ස් කරලා පෙන්නන්න කියලා කොහොමද මේක කියන්නේ කියලා. එතකොට මේක ගන්න ඕන දැන් වචනේ ගත්තා. අරගෙන අපි බලනවා දැන් ඒ වචනේ කොහොමද? D නම් අල් හල් ඩයන්න. දැන් අපි u පොඩ්ඩක් පැත්තකින් තියමු. මේක තමයි අපි ඉගෙන ගන්න එක. ඒකෙන්ද පැත්තකින් තියලා r එක r කියලා දාලා i එක e n එක n g එක ක් කියලා දාගත්තා. හරි. දැන් බලනවා
මොකක්ද මේ සර් කියලා දෙන තියරිය ඉව් කියන වචනේ ඩිව් කියන වචනේ. එතකොට මේක EU කියලා දාගන්නවා. එතකොට මේක ගත්තොත් මේ දෙක එකතු වෙන්නේ D U නේ. U කියන එක U කියලා තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ. U කියන්නේ U. R එක මෙහෙමම දැම්මා. E කියලා දැම්මා. ඔන්න ඩියුරින් කියන එක තමයි මේ ඩියුරින් කියලා කියන්නේ ප්‍රොනවුන්සියේෂන් වලදී. රයිට්. ඔන්න දැන් ඉගෙන ගත්තා අපි U අකුර. U එකේ කොහොමද ශබ්ද ටික එන්නේ කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට දැන් විශ්වාස කරනවා vowels ටිකයි consonants ටිකේ කොහොමද ශබ්ද ටික සිංහල ශබ්ද ටික කොහොමද එන්නේ කියන එක ඉගෙන ගන්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. අපි පුළුවන් වෙලාවට ඒකට වඩා උත්තරේ පුළුවන් උපරිමයෙන් ඒකට උත්තරේ දෙන්න. එතකොට දැන් අපි vowels ටික හරි consonants ටික හරි ඊළඟට අපිට තියෙන්නේ punctuation mark. ඒවත් තමයි විරාම ලක්ෂණ කියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ මේක පාදම. මේ අපි දාගෙන යන්නේ පාදම. එතකොට punctuation marks ටික අපි ඉගෙන ගමු ඊළඟ වීඩියෝ එකේ. කොහොමද මොනවාද විරාම ලක්ෂණ කියන්නේ? කොහොමද ඒක භාවිත වෙන්නේ? කොතනදීද භාවිත වෙන්නේ? මොන අදහස් ප්‍රකාශ කිරීම වලදීද භාවිත වෙන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්.